ආයිබෝවන් සියලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පිරිවෙන් අවසාන විභාගයට අදාළව ත්‍රිපිටක ධර්මයේ විෂය සම්බන්ධව දහම රකින්නා දහමින් රැකේ කියන මාතෘකාව සම්බන්ධවයි. එතකොට මේ පාඩම මේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවෙත් උසස් පෙළ විෂය ධාරාවේ BC වලත් මේ පාඩම තියෙනවා. දහම රකින්නා දහමින් රැකේ කියන පාඩම. ඒක නිසා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ පාඩම වැදගත් වෙයි කියලා හිතනවා. එතකොට මේ මාතෘකාවට අදාළව අපි බලාපොරොත්තු වන්නේ සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට මේ දහම රකින්නා දහමින් රැකේ කියන මාතෘකාවේ කොහොමද මේ ධර්මයේ රකින්නේ, කොහොමද මේ ධර්මයෙන් අපි ආරක්ෂා වෙන්නේ කියන කරුණු කාරණා ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අංගුත්තර නිකායේ මේ ඉන සූත්‍රයේ මෙන්න මේ පාඩය සඳහන් වෙනවා. දාලිද්‍යම්පි භික්කවේ දුක්ඛං ලෝකස්මින් ගිහීනෝ කාමභෝගිනෝ. මේ කාමභෝගී ගිහියාට දිලිඳුකම කියලා කියන්නේ දුක. කාමභෝගී ගිහියාට දිලිඳුකම කියලා කියන්නේ දුක. එතකොට මෙලොව ජීවත් වෙන සියලු දෙනාම දිලිඳුනම් දුප්පත් අය නම් ඒක දුකක් අපි සියලු දෙනාටම. ඒක නිසා අපිට යම් මුදලක් තියෙන්න ඕනේ මෙලොව සතුටින් ජීවත් වෙන්න. ඒතර මේ කියන්නේ මේ ගිහි ජීවිතය ගත කරන්න නැත්තම්. එතකොට මේ ප්‍රධාන සැප තුනක් තියෙනවා. එකක් තමයි ditta ධම්ම සුඛ, සම්පරායික සුඛ දෙක, පරමත්ත සුඛ තුන. ditta ධම්ම සුඛ කියලා කියන්නේ මෙලොව ජීවිතයේ අර්ථදායීව ගෙවනකොට ලැබෙන සතුට. ditta ධම්ම සුඛය. සම්පරායික සුඛය කියලා කියන්නේ පරලෝ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු වෙන පරලෝ ජීවිතය සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන පරලෝ සැපේ බලාපොරොත්තු වෙන එක. එතකොට පරමාර්ථ සුඛය කියලා කියන්නේ විමුක්තිය, එහෙම නැත්නම් නිවන, මෝක්ෂය අත්පත් කරගන්න තියෙන කැමැත්ත සහ ඒ ලබා ගැනීමෙන් ලැබෙන සැපේ. එතකොට මෙලෝ ජීවිතය සාර්ථක වෙන්න ඕනේ පරලෝ ජීවිතය සාර්ථක වෙන්න. ඒක තමයි ප්‍රධානම කාරණා. එතකොට මේ දිලිඳුකම දුකක් නම් ඒ වෙනුවෙන් මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ? ධර්මානුකූලව ජීවත් වෙලා දිලිඳුකම නැති කරගෙන පරලෝ ජීවිතයත් සුවපත් කරගෙන විමුක්ති ජීවිතයත් සුවපත් කරගන්න විදිය බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. එතකොට ඔන්න මේ දහම රකින්නවා නම් ඒ දහමෙන් කවුරු හරි රැකෙනවා. අපි මේ දහම ආරක්ෂා කරනවා නම් ඒ දහම ආරක්ෂා කිරීම තුළින් අපිව ආරක්ෂා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල දේශනා කරලා තියෙනවා මේ දිලිඳුකම කියලා කියන්නේ ඊටාම මේ දුක් සහගත දෙයක්. ඒකෙන් මිදෙන්න අවශ්‍යයි කියලා දීඝනිකායේ චක්කවර්ති සීයනාද සූත්‍රයේ ඒ බව පැහැදිලි කරලා තියෙනවා. එතකොට රටක පාලකයා මේ මැදිහත් වෙලා මේ දිලිඳුකම නැති කරන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් භයානක තත්ත්වයටපත් වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ දැන් දිලිඳුකම වැඩි වෙන්න ඊට පස්සේ වැඩි වෙන්නේ සොරකම. සොරකම සඳහා ආයුධ ගැනීම සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. බොරු කීම සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් මහා විනාශයකට තත්ත්වයකටපත් වෙනවා. අවසානයේ මේක මේ මෘග සංඥාව දක්වා. ඒ කියලා කියන්නේ මේ සිව්පාදී සතුන් වගේ එන කොටාගෙන එකිනෙකා මරා ගන්න තත්ත්වයටපත් වෙනවා මේ දිලිඳුකම වැඩි වුණොත්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මෙලොව යහපත් කරගන්න ගිහි සමාජයට ගිහි ඇත්තන්ට ආර්ථික ප්‍රතිපත්තියක් බුදුරහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව බෞද්ධ ඉගැන්වීමේ ප්‍රධාන තේමා තුනක් යටතේ දැක්වෙනවා. පළවෙනි එක තමයි ධනෝපාර්ජනය. එවත් ධනෙ ඉපයීම. ධන සුරක්ෂණය. එවත් ධනය ආරක්ෂා කිරීම. ධන විසර්ජනය. එවත් ධනය පරිහරණය කිරීම. මෙන්න මේ කාරණා තුන තමයි බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය වලට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට පිරිවෙන් අවසානයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට වේවා, සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට වේවා, උසස් පෙළ BC හදාරන බුද්ධ ධර්මයේ හදාරන අයට වේවා මේ පාඩම අදාළයි. ඒක නිසා මේ කියන කාරණාවන් මතක තියා ගැනීම උත්සාහවන්ත වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. විභාගයේ විශිෂ්ට ජයක් ලබා ගන්න නම් මේ පාඩම පිළිබඳ අවබෝධයක් තියෙන්න නම් ඒක නිසා මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව බෞද්ධ ඉගැන්වීම් වල
ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන 3යි. ඒ තමයි ධන උපාර්ජනය, ධන සුරක්ෂණය, හා ධන විසර්ජනය කියන එක. අපි ඔය සාකච්ඡා කරමු කොහොමද වෙන්නේ කියලා. ධන උපාර්ජනය. ඒවත් ධනෙ ඉපෙයි. මුලින්ම අපි කරන්නේ ධනෙ උපයන එක. එතකොට ධනෙ උපයන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රම කීපයක්. ඒක තියෙනවා මෙහෙම. කුමන හෝ ආකාරයකින් ධනෙ උපයා සතුටු වෙන්න නොහැකි බව. අපිට ඕනම ඕන විදියට ධනෙ උපයලා සතුටු වෙන්න බෑ. අපිට සතුටු වෙන්න ඒක ධාර්මික ධනයක් වෙන්නේ. අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දක්වලා තියෙනවා මේ උපයන ලද ධනෙ ධාර්මිකව වෙන්න ඕනේ. ඊට අදාළ ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. ඒකට 4ක් තියෙනවා ක්‍රමවේද. උත්හාන විරියාදිගතේ, බාහා බල පරිචිතේහි, සේදා වක්කිත්තේහි, ධම්මිකේහි ධම්මලත්තේ. මේ පාලි පාඨ. උත්හාන විරියාදිගතේහි, බාහා බල පරිචිතේහි, සේදා වක්කිත්තේහි, ධම්මිකේ ධම්මලත්තේ. එතකොට මේ ධන උපාර්ජනය, ධනෙ උපයන හැටි. උත්හාන විරියාදිගතේ. උත්හාන වීර්ය, උත්සාහය අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාටම තියෙන්න ඕනේ. ගිහියන් වේවා, පැවිද්දන් වේවා, ඕනෑම කෙනෙකුට උත්සාහය නැතුව කිසිම දෙයක් කරන්න බෑ. උත්සාහය නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඉඳගෙන ඉන්න පුටුවෙන්වත් නැගිටින්න බෑ උත්සාහ නැත්තම්. බාහා බල පරිචිතේ. දෑත දෙපැයි මහන්සියෙන් වැඩ කරනකොට දෑත දෙපැයි මහන්සියෙන් වැඩ කරන්න. සේදා වක්කිත්තේ, දාඩිය වගුරුවා. ධම්මිකේ ධම්මලද්දී. ධාර්මිකව. ඉතින් මේවා වර්තමානයට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. දෑතේ මහන්සියෙන් පමණක් වෙලාවට පරිගණකයක් ඉස්සරහා IT ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඒ දෑතේ මහන්සියෙන් තමයි. මහන්සි වෙලා තමයි මේවා හම්බ කරන්න ඕනේ. මුදලක් හම්බ කරගන්න. එතකොට දහඩිය වගුරුවක් නැති වෙන්න පුළුවන්. AC කාමරයක වෙන්න පුළුවන්. නමුත් සිතේ මහන්සිය, කයේ මහන්සිය ඕනෑම දෙයක් කරාට පස්සේ මහන්සියක් දැනෙනවා. ඉතින් ඒක නිසා මේ ධනෝපාර්ජනයේදී මේ මහන්සිය සිද්ධ වෙනවා. කාටවත් එකතැන වාඩිලා ධනය හම්බ කරන්න බෑ. කිසිම මහන්සියක් නැතුව නිදාගෙන ඉඳලා ධනය හම්බ කරන්න බෑ. ඒක නිසා බුදුදහමේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණා 4 තමයි ධනෝපාර්ජනයට ප්‍රධාන වශයෙන්. එතකොට ධනෙ උපයන්න ඕනේ මෙන්න මේ කාරණා 4න් යුක්තව. උත්තාන වීර්යයෙන්, බාහා බල පරිචිතයෙන්, සේදා වක්කිත්තේ, ධම්මිකේ ධම්මලද්දේ කියන කාරණා 4 ධනෝපාර්ජනය ගැන සාකච්ඡා කරනකොට විභාගෙට පිළිතුරු ලියනකොට මේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ කාරණාවක්. ඊට පස්සේ මේ වැරදි වෙළඳාම් බුදුහාමුදුරෝ දේශනා කරන මෙන්න මේ වෙළඳාම් කරන්න එපා. මේවා වැරදි. මේවා ධාර්මික වෙළඳාම් නෙමෙයි. නැත්නම් හොඳ ධන උපාර්ජනයක් නෙමෙයි. ධනෙ උපයන්න පුළුවන් හොඳ ක්‍රමයක් නෙමෙයි. මොනවද? මස්ස වණිජ්ජ, සත්ත්ව වණිජ්ජ, සත්ත්ව වණිජ්ජ, මජ්ජ වණිජ්ජ, විස වණිජ්ජ. මස් වෙළඳාම, සත්ත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මත්පැන් වෙළඳාම, වසවිස වෙළඳාම. මේ වෙළඳාම් කරන්න එපා. මේවා වැරදි වෙළඳාම්. එතකොට ඒව මේ නිවැරදි ධනෝපාර්ජනයක් නෙමෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ විභාගෙට ලියනකොට. ධනෝපාර්ජනය ගැන ලියනකොට මේ ධනෙ උපයන්න ඕනේ, මුදල් උපයන්න ඕනේ විදිය හිතින් සඳහන් කළා. මේ නොකළ යුතු දේවලුත් ඒකට සඳහන් කරන්න ඕනේ ප්‍රශ්නෙට. අනිත් එක වංචනික වෙළඳාම් තියෙනවා. තුලාකූට, මානකූට, කංශකූට. හොර තරාදි, හොර මිනුම් ක්‍රම, ව්‍යාජ භාණ්ඩ. කියන්නේ හොර තරාදි වලින් කරන්න පුළුවන්. තවනක් වෙලාවට බඩු දාන පැත්තේ තරාදිය ඇත්තටම ටිකක් බර වෙන්න පුළුවන්. වෙන මොනවා කෑලි අමුණන්න පුළුවන්. එතකොට හොර මිනුම් ක්‍රම වලින් වැරදි මිනුම් ක්‍රම වලින් මේව කළා තමන්ගේ කඩේ බඩු ටික තියාගෙන අඩු ප්‍රමාණයක් පාරිභෝගිකයාට දෙන්න පුළුවන්. වැරදි මිනුම් ක්‍රම වලින් මේව කරාට පස්සේ. ඊට පස්සේ කාංශකූට ව්‍යාජ භාණ්ඩ. මේක තමයි හොඳම දේ. මේ තමයි හොඳම දේ කියලා දීලා නමුත් ඒක ඔතනම දෙන්නේ මේ නැත්නම් ඔරිජිනල්ම දෙන්නේ ව්‍යාජ භාණ්ඩ දෙන්න. මේවත් කරන්න එපා කියලා බුදුදහම තියෙනවා. ඒකට මේක ධාර්මික වෙළඳාම් නෙමෙයි. මේක ධනෙ උපයන්න හොඳ ක්‍රමයක් නෙමෙයි. එතකොට දහමින් රකින්නා දහමින් රැකේ කියන මාතෘකාවට අදාළව තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ එක බලමු. මින් තවත් වංචනික ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අල්ලස් ගැනීම කරන්න එපා කියලා තියෙනවා. රැවටීම කරන්න එපා කියලා තියෙනවා. හිංසනය කරන්න එපා කියලා තියෙනවා. මම් පැහැරීම කරන්න එපා කියලා. එතකොට මේවත් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරපු කාරණාවක්. එතකොට මෙන්න මේ ටික අපිට මේ ටික විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් මේකෙන් ධාර්මික ධන උපාර්ජනය පිළිබඳව හරි බුදුදහමේ ධනෙ උපයන ආකාරය පිළිබඳව හරි ප්‍රශ්නයක් ඇහුවොත් මේ ටික විස්තර වෙන්න ඕනේ.
එතකොට මේ යට තියෙන්නේ තපත් ඒ වගේ කාරණාවක් ධාර්මික මාධ්‍යයකින් උපෙන් ලද ධනය ක්‍රමානුකූලව සෙමින් උපෙන් ලද්දක් විය යුතුය. එය බඹරු පැණි රැස් කරන්නාසේ වේයන් තුඹස බඳින්නාසේ එමෙන්ම එය සිය අවශ්‍යතාව පිරිමසාලිය හැකි ප්‍රමාණවත් ධනයක් විය යුතුය. එසේ නොවී නම් ධනය ජීවිතයයි සිතා එහි ගැතිව මුලාව නිමග්නව ඒ කියන්නේ එරි මේ මත්යම නැහිලා ධනය උපයන්නට බුදුදහමේ ඉඩක් නොලැබේ. බුදුදහමෙන් ඒක අනුමත කරන්නේ නැහැ. බුදුදහම අනුමත කරන්නේ බඹරු පැණි රැස් කරන්න වගේ මලටවත් හිංසාවක් නොකර තමන්ගේ ධනෙ රැස් කරගන්න ඕනේ. වේයන් තුඹස බඳින්න වගේ ඩිංග ඩිංග මේ ධනෙ රැස් කරන්න ඕනේ. ඉතාලම ඉක්මනින් ධනෙ රැස් කරන්න ගියොත් විනාශ වෙනවා. ඉක්මනින් ධනෙ රැස් කරනවා නම් ඒවා ඇතැම් වෙලාවට වැරදි මාර්ග වලින් මේ කියපු කරන්න එපා කියපු දේවල් වලින් එක්ක අල්ලස් ගැනීමකින් විශාල මුදලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වංචනිකව වෙන අය රැවටීමෙන් විශාල මුදලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට හිංසා කරලා කෙනෙක්ගේ දෙයක් පැහැර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම් පැහැරීම්, හොරකම් කිරීම වලින් ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි වැඩි මුදලක් එකපාරට එන්නේ. බුදුදහම අනුමත කරන්නේ නැහැ එහෙම නේද? සෙමින් උපයා ගන්න ධනයක් තමයි අනුමත කරන්නේ. වේයන් හෙමින් පස් තුඩට ගෙනල්ලා තුඹස බඳිනවා වගේ අන්නේ විදිහට තමයි ධනෙ උපයන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ධනෙ උපයනවා නම් අර කියපු කාරණා වලින් තමයි උපයන්න තියෙන්නේ. අල්ලස් ගැනීමෙන්, රැවටීමෙන්, හිංසා කිරීමෙන්, මම් පැහැරීමෙන්, එහෙම නැත්නම් මේ හොරතරාදි වලින්, හොලමිරුම් කම වලින්, වංචනික දේවල් විකිණීමෙන්, එහෙම නැත්නම් මස් මාංශ වෙළඳාමෙන්, වසවිස වෙළඳාමෙන් අර එපා කියපු දේවල් වලින් තමයි ඒ තරම් ධනයක් උපයන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා වන බුදුදහමේ සඳහන් වෙන ප්‍රධාන ධන උපාර්ජන ක්‍රම ටික කිව්වා. ඊට පස්සේ එපා කියපු දේවල් ටිකක් කිව්වා. ඔන්න ඔය ටික පැහැදිලි වෙන්න ඕනේ. අපිට මේක වැඩි කාලයක් නිසා ඊටාම කෙටියෙන් කියනවා. පාඩමේ මේවා විස්තරාත්මක තියෙන නිසා. අපි ඊළඟට එකට යමු. හරි. ඊට පස්සේ තමයි ධන සුරක්ෂණය හෙවත් ධනය ආරක්ෂා කිරීම. දැන් අපි ධාර්මික උපයාගත්ත ධනය ආරක්ෂා කර ගැනීම අපේ වගකීම. ඒකත් අපිට තියෙනවා. එතකොට බුදුදහමේ ඒකටත් කාරණාවන් කියලා තියෙනවා. ධනෙ විනාශ වෙන කාරණාවන් ටික කියලා තියෙනවා. දැන් වැළකෙන්න කියලා තියෙනවා. ඒවෙන් වැළකුණොත් ධනය ආරක්ෂා කරගන්න පුළුවන්. වියදම් කිරීමට අවශ්‍ය නම් ඒ පළමුව සුරක්ෂණය විය යුතුයි. ඊට හේතුව වියදමට පෙර ධනය විනාශ වන ක්‍රම කීපයක් තිබෙනවා. දීඝනිකායේ සිංහාලෝවාද සූත්‍රය. භෝග විනාශ මුඛ. එහෙම නැත්නම් අපාය මුඛ යනුවෙන් ධන විනාශ වන ක්‍රම 6ක් තියෙනවා. එතකොට මේ ආර්ථික ප්‍රතිපත්තියට ගත්තට පස්සේ එක සූත්‍රයක් කියලා නෑ. සූත්‍ර කීපයකම තොරතුරු තමයි මේකේ අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. මේ තියෙන්නේ දීඝනිකායේ සිංහාලෝවාද සූත්‍රය. සිංහාල සිටු පුත්‍රයාට දේශනා කරපු කාරණා ටික. භෝග විනාශ මුඛ. එහෙම නැත්නම් අපාය මුඛ. 6 තමයි මේ තියෙන්නේ. එතකොට මේවෙන් ධනය විනාශ වෙනවා. පළවෙනි එක තමයි මත්පැන් පානය. එහෙම නැත්නම් සුරා පානයේදී. නොකල්ලි වීදි සංචාරය. උත්සව සංදර්ශනයන්හි ලොල් වීම. දූකෙලියේ. එහෙම නැත්නම් සූදුව. පාප මිත්‍ර ආශ්‍රය කිරීම අලසක. මේවෙන් ඉතා ඉක්මනින් Taman හරි හම්බ කරගත්ත ධනය විනාශ වෙනවා. කෙනෙක් ධාර්මිකව ධනයක් හම්බ කරගත්තා නම් එයා මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම එයාගේ ධනය විනාශ වෙලා යනවා. නොකල්ලි වීදි සංචාරය කරනවා. නොකල්ලි වීදි සංචාරය කියලා කියන්නේ අවේලාවේ රැතිස් වීදි වල සංචාරය කරනවා නම් හරිය මෙහෙ ගමන් යනවනම් එයාගේ ධනය විනාශ වෙනවා. එයාගේ ධනය ආරක්ෂා වෙන්නේ නැහැ. එයාගේ වටේ ඉන්න අය හරි සොරසතුරු හරි දැනගන්නවා මෙයා රැයට ගෙදර නැහැ. මෙයා හැමතිස්සෙම වීදි සංචාරය කරනවා. ඒක නිසා සංගල තියෙන ධනයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම නොකල්ලි වීදි සංචාරය කරනකොට වැරදි මත වලට අහු වෙලා වෙන කෙනෙක්ගේ නඩු හබ වලට අහු වෙන්න පුළුවන්. වෙන කෙනෙක් කරපු වැරදි වලට අහු වෙන්න පුළුවන්. මෙයාත් රැය මෙතන හිටියා. මෙන්න මේ විදිහ කාරණාවන් නිසා ධනය විනාශ වෙලා යන්න පුළුවන්. තමන් ආරක්ෂා. උත්සව සංදර්ශන වලට ලොල් වීම. එතකොට උත්සව සංදර්ශන වලට ලොල් වීම තුළ මොකද වෙන්නේ? ධනය විනාශ වෙලා යනවා. සංදර්ශන බලන්න යනවා. ඒකෙන්දි මත්පැන් පාවිච්චි කරනවා. මේ වගේ තමන් රැස් කරගත්ත ධනෙ ඉතා ඉක්මනින් විනාශ වෙලා යනවා. අනිත් එක තමයි සූදුව. මුදල් වලට සූදු සෙල්ලම් කිරීම තුළින් ධනය විනාශ වෙලා යනවා. තම වෙහෙස මහන්සියෙන් රැස් කරගත්ත ධනය විනාශ වෙලා යනවා. අනිත් එක පාප මිත්‍රාශ්‍රය. කල්යාණ මිත්‍ර නෙවෙයි පාප මිත්‍රාශ්‍රය. පාපිත මිතුරන් ආශ්‍රය කරාට පස්සේ වුන් කරන්නේ මේ පාප වැඩේ. පාප වැඩ වලට මුදල් වියදම් වෙනවා. හයවෙනි කාරණාව තමයි අලසකම. කම්මැලිකම නිසා ධනය විනාශ වෙලා යනවා. මෙන්න මේ කාරණා ටික ධනය විනාශ වෙන කාරණා.
එතකොට අපිට කතා කරන්න කොහොමද ධනය ආරක්ෂා කරගන්නේ? දැන් මේ ධනය වෙන්න මේ විනාශ වෙන කාරණා ටික මගහර ගන්න ඕන ධනය ආරක්ෂා වෙනවා. කෙනෙක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා නැත්නම්, නොකල් වීදි සංචාරය කරන්නේ නැත්නම්, උත්සව සම්දර්ශන වල ලොල් වෙලා නැත්නම්, සූදු ක්‍රීඩා කරන්නේ නැත්නම්, පාප මිත්‍රව ආශ්‍රය කරන්නේ නැත්නම්, අලසකම නැත්නම්, ඔහුගේ ධනය ආරක්ෂා වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලියන්න වෙන්නේ. අපි යමු බලන්න ඊළඟට. හරි. ඊළඟට ධනය විනාශ වෙන්න පුළුවන් තවත් ක්‍රම ටිකක් තියෙනවා. ඒක තමයි සොරුන්ගෙන් නැති වෙන්න පුළුවන්, සතුරන්ගෙන් ධනය නැති වෙන්න පුළුවන්, ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන් කියන කාරණා වලින් ධනය විනාශ වෙලා යන්න පුළුවන්. අපි රැස් කරගත්ත ධනය. අපි රැස් කරගත්ත ධනය, ඔබ රැස් කරගත්ත ධනය සොරු අරගෙන යන්න පුළුවන්, සතුරන් අරගෙන යන්න පුළුවන්. ගින්නකින් විනාශ වෙලා යන්න පුළුවන්. ගයක් හෝ තමන්ගේ කාමරය හෝ පුතන හෝ ගිනි ගත්තොත් ඒ ගින්නේ විනාශ වෙන්න පුළුවන්. ජල ගැල්මක් දිහෝ සුනාමි වගේ ආවා, ගම් වතුර ආවා, මේ වගේ දේවල් වලට තමන් හම්බ කරගත්ත මිල මුදල්, යාන වාහන මේ විනාශ වෙලා යන්න පුළුවන්. රජුන්ගෙන් කියන්නේ රාජසන්තක වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට තමන් වැරද්දක් කළොත් ඒ වැරද්දේ ප්‍රතිවිපාකයේ විදිහට තමන් ළඟ තියෙන සියලු ධනය හා දේවල් රාජසන්තක වෙනවා. ඒ වගේ තමන් හම්බ කරගත් දේවල් නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා වේයන් මීයන් වැනි සතුන් වෙනත් උවදුරු වලින්ද උපේන ධනය විනාශ විය හැකියි. ඉතින් දැක්කු සියලු ක්‍රම වලින් ධනය රැකගැනීමට වග බලා ගත යුතුයි. ඒ බුද්ධිමත් සිතා සැලකිලිමත් කළ යුතුයි. එතකොට වේයන් මීයන්ගෙන් උනන් ධනය නැති වෙන්න පුළුවන්. මුදල් වගේ දේවල් නම් මේම කන්න පුළුවන්. ඒතනුත් ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට අපි ධන උපාර්ජනය කතා කරා, ධන ආරක්ෂාව ගැන කතා කළා. දැන් අපිට කතා කරන්න තියෙන ධන විසර්ජනය. බලමු ඒකත් ඉක්මනටම. ධන විසර්ජනයේ හෙවත් වියදම් කිරීම. මේකත් වැදගත්. අපි ජීවිතේදී කරන්නේ ධනය උපයනවා, ධනය ආරක්ෂා කරනවා, ධනය වියදම් කරනවා. මේ තුනම බුදුදහමේ සඳහන් වෙනවා. මේ තුනම බුදුදහමේ ක්‍රියාත්මක කරන්න ඕන ආකාරය සඳහන් වෙනවා. ඒකටම හොඳම උදාහරණ සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කාරණා තුනක් පිළිබඳව විස්තර කරනවා. මුදල් මේ තමන්ගේ සතු දේවල් පවත්වා ගත යුතු, තමන්ගේ ධනය පවත්වා ගත උත්තාන සම්පදා උත්සාහයෙන් හම්බ කරන්න ඕන, ආරක්ක සම්පදා ආරක්ෂා කරන්න, සමජීවි කතා, බුද්ධිමත්ව ධනය පරිහරණය, සමජීවි කතාන්නේ හිතා වැදගත්. මේ මාතෘකාවට අදාළ වෙන්නේ යන්න මේ කාරණාව, සමජීවි කතාව, සමව දැනගෙන ජීවත් වෙන එක. එතකොට ධන විසර්ජනය කියලා කියන්නේ අපි ධනෙ වියදම් කරන්නේ මොකටද කියලා අවබෝධයක් තියෙනවා. අන්න එහෙම කළොත් අපේ ආර්ථිකය සාර්ථක කරගන්න පුළුවන්, ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදීම මේ අන්තගාමී පරිභෝජන අන්ත දෙකක් පෙන්වලා දීලා තියෙනවා. ධන සමජීවි කතාව නැතුව මේ ධනෙ පරිභෝජනය කරන වැරදි ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි අතු සොලවා කඩා දමා දිවුල් පල කන්නෙකුසේ උපයන ලද ධනය සම්පූර්ණයෙන් වියදම් කිරීම. උදුම්බර කාදික කියලා කියනවා. ඒ කියන්නේ දිවුල් ගහට නැගලා ඉදිච්ච ගෙඩි නැතුව අත්තක් කොල්ලනවා. මුළු අත්තම හෙල්ලුවට පස්සේ ඒකේ තියෙන ගැට, පොඩි ගෙඩි, පැහිච්ච ගෙඩි, ඉදිච්ච ගෙඩි මේ සියල්ලම වැටෙනවා. මෙන්න මේක හරියට කියන්නේ දිවුල් කනවා වගේ. උදුම්බර කාදික. මේකෙන් වෙන්නේ අනාගතයට කන්නත් පුළුවන් ඒවත් නැති වෙන එක. ඉතා ගැටවල ඉඳන්ම මේ දිවුල් ගහේ අතු හෙල්ලීම තුලින් දිවුලුත් වැටලා හොඳ ගෙඩි, ගැට ගෙඩි, පොඩි ගෙඩි, මලුයි මේ හැමදේම වැටලා විනාශ වෙලා යනවා. බුදුහාමුදුරුවෝ ඒක අනුමත කරන්නේ නැහැ. ඔබ රැස් කරගන්න ධනෙ මේ විදියට විනාශ වෙලා යන්න, විනාශ කරන්න බුදුදහමේ අනුමත කරන්නේ. දෙවෙනි එක තමයි නොකා නොබී අකාලයේ මියදෙන්නට උත්සාහ ගන්න කුසේ උපයන ලද ධනය සම්පූර්ණයෙන් විසිරි කර ගැනීම. ඒක අනිත් අන්තය. අජ්ජද්දුමාරි. තමන් කන්නෙත් නැතු, අන් අයට කන්න දෙන්නෙත් නැතු, තමන් වියදම් කරන්නෙත් නැතු, අන් අයට වියදම් කරන්න දෙන්නෙත් නැතු, තමන් සැප විඳින්නෙත් නැතු, අන් අයට සැප විඳින්න දෙන්නෙත් නැතුව හම්බ කරගත්ත මුදල් එක්තැන් කළා, පරිස්සම් කරලා තියාගන්න එක තමයි ඒ අයගේ පුරුද්ද. ඒතර ඒකත් බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ. ඒකට උදාහරණ විදියට මට්ට කුණ්ඩලී කිපයා ඉන්නවා. එතකොට මේ මච්චරිය මසුරු සිටානන්ගේ කතාව තියෙනවා.
මේ කතාවලිනුත් පැහැදිලි වෙන්නේ මට්ට කුණ්ඩලී කතාවලිනුත් පැහැදිලි වෙන්නේ මට්ට කුණ්ඩලීගේ පියා අදින්න පුබ්බක ඉතාම ලෝභී කෙනෙක්. ඉතාම මසුරු කෙනෙක්. තමන්ගේ පුතා අසනීප වෙලත් මුදල් වියදම් වෙයි කියලා කිසිම දෙයක් කළේ නැහැ. අන්න ඒ වගේ වෙන්න එපා කියලා තමයි මේ සමජීවි කතාවද කියන්නේ. ඒ කියන්නේ ධන විසර්ජනයේ ධනෙ වියදම් වැදගත් දෙයට ඕනා දෙයට ධනෙ වියදම් කරන්න. තමනුත් කාලා හොඳට සැපට ඉන්න. අන් අයටත් ඒකෙන් ප්‍රයෝජනයක් කරන්න. අන් අයටත් ඒකෙන් යහපතක් කරන්න. මේ ධන විසර්ජනයේ කියන මාතෘකාවේදී මේ සමජීවි කතාව ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ බුදුහාමුදුරුවෝ මේ සමජීවි කතාව කොහොමද ජීවිතයේ මේ සමව ගෙනියන්නේ කියන කාරණාව ඉතා වැදගත් තැනකට ගෙනෙනවා. අන්තගාමී ධන පරිහරණය ප්‍රතික්ෂේප කරන බුදු සමයේ සඳහා මධ්‍යස්ථ ක්‍රමයක් හඳුන්වනවා. ඒ සඳහා මධ්‍යස්ථ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒක තමයි ඒකේන භෝගේ බුඤ්ජේය දීහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. මේ සිංහලෝවාද සූත්‍රයේ මේක තියෙනවා. මේක ඊටාම වැදගත් උද්දෘත පාඩයක්. මේක අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතුයි සියලු දෙනාම. මේ මෙහින සියලු දේවල් පාඩම් කර ගන්න අවශ්‍යයි. මේක තමයි මේ සමජීවි කතාව පිළිබඳව තියෙන ඊටාම වැදගත් කාරණාව. මේ උපයන ලද ධනෙ කොටස් 4කට බෙදන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒකේන භෝගේ බුඤ්ජේය. තමන්ට හම් වෙන පඩිය කොටස් 4කට බෙදලා එයින් එක කොටසක් බුඤ්ජේය පරිභෝජනයට ගන්න. කෑම බීම ඇඳුම් පැළඳුම් මේ දේවල් වලට. දීහි කම්මං පයෝජේ. කොටස් දෙකක් තිබෙන ධනෙ තමන්ගේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්න. කොටස් දෙකක් ආයෝජනය කරන්න. එතකොට දැන් කොටස් 3ක් ඉවරයි. එක් කොටසක් පරිභෝජනයේට, කොටස් දෙකක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න, තමන් කරන දේ දියුණු කරගන්න. චතුත්තංච නිදාපේ හතරවෙනි කොටස නිදාන් ගත කරන්න. එහෙම නැත්නම් බැංකු ගත කරන්න, තැන්පත් කරලා තියන්න, අරන් තියන්න. මොකක් සඳහාද? ආපදාසු භවිස්සති. ආපදාවක් ආවට පස්සේ ඒකට උපකාර වේ. ආපදාවෙන් බේරෙන්න ඒ මුදල් උපකාර වේ කියන කාරණා. එතකොට මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන ආර්ථික සංකල්පය. එහෙම නැත්නම් මේ ආර්ථිකය දියුණු කර ගැනීමට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කරනකොට බුදුදහමේ මෙන්න මේ කාරණාවන් තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන්නේ. බලමු ඊට පස්සේ ආයත් අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේදී උපයන ලද්ද ධනය පොදු පරිහරණයට වෙන් කළ යුතු ආකාරය දක්වලා තියෙනවා. ඒතර මේ අපි තාමත් කතා කරන්නේ මේ ධන විසර්ජනය පිළිබඳව. එහෙම නැත්නම් සමජීවි කතාව පිළිබඳව. තමන් උපයන ලද ධනය තනියෙන් තමන්ට භුක්ති විඳින්න හැකියාවක් නැහැ. ඒකට මේ පංච බලි සංකල්පය සඳහන් වෙනවා. ඥාති බලි, අත්ති බලි, කුබ්බ පේත බලි, දේවතා බලි, රාජ බලි යනවා. මෙන්න මේ විදිහට මේ අපි අපෙන් අන් අයට වෙන්න ඕනේ සංග්‍රහය. ඥාති බලි කියන්නේ ඥාති මිත්‍ර ආදීන්ට අපි සංග්‍රහ කරන්න ඕනේ. එයාගේ උත්සවයක් තියෙනවා නම්, මගුල් තුලාවක් තියෙනවා නම්, මලගයක් තියෙනවා නම්, හදිසි කලබලයක් වුණා නම්, කරදරයක් වුණා නම්, මේ වගේ තැන්වලදී අපි ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕනේ, උදව් කරන්න ඕනේ. අත්ති බලි ආගන්තුකයන් වෙනුවෙන් අපේ ගෙදරට එන ආගන්තුකයන්ට අපි සංග්‍රහ කරන්න උදව් කරන්න ඕනේ. මේවට මුදල් වියදම් වෙනවා. පුබ්බ පේත බලි මියගිය ඥාතීන් වෙනුවෙන් දම් පින්කම් ආදී පින්කම් කරන්න ඕනේ. ආගමික කටයුතු කරන්න ඕනේ. දේවතා බලි ආගමික කටයුතු පන්සල් විහාරස්ථානයට, ගමේ පන්සලට, සමාජයට මේ දේවල් කරන්න ඕනේ. රාජ බලි රජය වෙනුවෙන් ගෙවිය යුතු බදු ආදී දේවල් ගෙවන්න ඕනේ. ඒතකොට මේව කරන්න වෙන්නේ ඔබ හම්බ කරන පඩියෙන්, ඔබ හම්බ කරන ව්‍යාපාරයෙන්, ඔබට හම්බ වෙන ලාභයෙන්. එතකොට සමජීවි කතාව කියලා කියන්නේ මෙන්න මේ හැම දෙයකටම සමව මේ කාරණාවන් තේරුම් අරගෙන ලෝභත් නොවි, තමන් පාවිච්චි කරන්නේ නැතුව හංගගෙන ඉන්නෙත් නැතුව, හම්බ වෙන පඩිය එක දවසින් වේදම් කරන්නෙත් නැතුව මෙන්න මේ ටික තේරුම් අරගෙන සමජීවි කතාවෙන් ජීවත් වෙන්න කියලා තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. මේ ආකාරයට උත්සාහයෙන් ධනෙ උපයාය විනාශ වීමට නොදී ආරක්ෂා කර ගනිමින් ආත්මාර්ථය හා පරාර්ථය ඉටුවනසේ පොදු වස්තුවක් කොට සලකා ධනය පරිහරණය කළ යුතු බව බුදු සමයේ නිර්දේශය. එතකොට ඕක තමයි බුදුදහමේ තියෙන නිර්දේශය. මේ ආර්ථික ප්‍රතිපදාව පිළිබඳව, එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව, ආර්ථිකයේ සම්බන්ධව බුදුදහම ඉගැන්වෙන්නේ ඔන්න ඔය කාරණාවන් ටික.
එතකොට මේ ටික වැදගත් වෙනවා පිරිවෙන් අවසානයේ සාමාන්‍ය පෙළට උසස් පෙළ BC වලට බුද්ධ ධර්මයේ විෂයට මේ පාඩම් මාලාව තියෙනවා. ඒක නිසා සියලු දෙනාටම මේක බලන්න පුළුවන්. මේකේ තියෙන කාරණාවන් මතක තියාගන්න උත්සාහවන්ත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ අවසානට දාලා තියෙනවා මේ බුදුදහමේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සඳහන් වෙන සූත්‍ර කීපයක්. දීඝනිකායේ පත්තකම සූත්‍රය, අංගුත්තර නිකායේ පත්තකම සූත්‍රය, දීඝනිකායේ සිංහලෝවල් සූත්‍රය, අංගුත්තර නිකායේ අන්න සූත්‍රය, අංගුත්තර නිකායේ ඉන සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, මංගල සූත්‍රය මේ ආදී සූත්‍ර රැසක් තියෙනවා. මේ එයින් කීපයක් පමණයි. එතකොට ඔබලාට පුළුවන් මේවත් අධ්‍යයනය කරලා මේවන් කාරණාවන් ගන්න. දැන් පරාභව සූත්‍රය ගත්තොත් පරිහානියටපත් වෙන පුද්ගලයෙක්ගේ පරිහානියටපත් වෙන හේතු කාරණා. වසල සූත්‍රයේ පුද්ගලයෙක් වසලයෙක් වෙන්නේ, වැරදි පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන කාරණා. මංගල සූත්‍රයේ තියෙන පුද්ගලයෙක් කොහොමද හොඳ කාරණාවන් කරන්නේ. අසේවනාච බාලාන, බාලයන් ආශ්‍රය කරන්න එපා. එතකොට බාලයෝ ආශ්‍රය කරනවා නම් ඔබේ ධනෙ විනාශ වෙනවා. පණ්ඩිතානංච සේවන, පණ්ඩිතයන් සේවනය කරන්න, හොඳ අය සේවනය කරන්න. එහෙනම් ඔබ ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා. පූජාච පූජනීයන, පිළියුත්තන් පුදන්. මේ විදිහට අපිට මේ සූත්‍ර වලින් මේ මාතෘකාව ඊටාම සම්පූර්ණ පරිපූර්ණ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් මාතෘකාවක් බවට පත් කරගන්න පුළුවන්. විභාගයේට මේ මාතෘකාවෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ඔබලාට ලබා දෙන්න පුළුවන් බුදුදහමේ ආර්ථික ප්‍රතිපත්ති. බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න, පුද්ගල ගිහි ජීවිතය, මෙලොව ජීවිතය සාර්ථක කරගන්න මොන වගේ ආර්ථික ප්‍රතිපත්තිද දේශනා කරලා තියෙන්නේ කියන කාරණාව. මේ කාරණාවනුත් අධ්‍යයනය කරන්න. ඒ වගේම පාස් පේපර් බලන්න. අවුරුදු 8කවත් පාස් පේපර් බලලා මේ ප්‍රශ්නේ වලට උත්තර ලියන්න. මේ කාරණාවන් අධ්‍යයනය කරන ගමන් තවත් පොත්පත පරිශීලනය කරලා ඔබට දැනුම වර්ධනය කරගන්න පුළුවන්. නැවතත් මේ වගේ පාඩමකින් හම් වෙනකම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.